අයිබෝන් කියලා පිළිගන්නවා රියල් මයික්‍රෝ ඇකඩමි YouTube channel එක. සියලු දෙනාම සුද්ධ මූල්‍ය සේවාව සම්බන්ධයෙන් දැනුවත් කරන වැඩසටහන් මාලාවේ 3 වෙනි වැඩසටහන තමයි අද අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වැඩසටහන ආරම්භ කරන්න මත්තෙන් මම විශ්වාස කරන හැම කෙනෙක්ම නියමිත සෞඛ්‍ය ආරක්ෂිතව ඒ විධි විධාන වලට අනුගත වෙලා කාලය ගත කරනවා ඇති කියලා මම හිතන්නේ ශ්‍රී ලංකා පුරවැසියෙක් විදියට මේක තමන්ගේ වගකීමක්. ඉතින් ඒ වගකීම හරියාකාරව ඉෂ්ට කරනවා ඇතයි විශ්වාස කරනවා. රියල් මයික්‍රෝ ඇකඩමි සුද්ධ මූල්‍ය ශාස්ත්‍රය පිළිබඳව අවධානයෙන් ඉන්න, ඒ පිළිබඳව ආසාවෙන් ඉන්න, ඒ පිළිබඳව උනන්දුවක් දක්වන, ඒ පිළිබඳව රැකියාව කරන්න බලාපොරොත්තු වෙන සහ රැකියාවේ නියුතු අය සඳහා විශේෂයෙන් තමන්ගේ දැනුම සංවර්ධනය කර ගැනීම වෙනුවෙන් සංවිධානය කරන මෙම වැඩ සටහන් සියල්ලටම ඔබගේ කැමැත්තක් තියෙනවා නම් මගෙත් එක්ක එකතු වෙලා මේ වැඩසටහන් අධ්‍යයනය කරලා ලංකාවට වැඩදායි පුද්ගලෙක් බවට පත් වෙන්න කියලා ඉල්ලා සිටිමින් අද අපේ සුද්ධ මූල්‍ය සේවාවේ 4 වෙනි කොටස එමත් නැත්නම් තුන්වෙනි ආරම්භය 3-4 එකට යන්නේ තුනේ ආරම්භය මේක. ඉතින් ඒ ආරම්භයේ තියෙන්නේ මූල්‍ය පහසුකම් ලබා දීම. කොහොමද මේ මූල්‍ය පහසුකම් ලබා දෙන්නේ කියන එක පිළිබඳව තමයි අපි අද දවසේ තුල සාකච්ඡා කරන්නේ. ඉතින් බලමු කොහොමද සුද්ධ මූල්‍ය සේවාවක් තුල මූල්‍ය පහසුකම් ලබා දෙන්නේ කියන එක පිළිබඳව කොයි විදිහටද අධ්‍යයනය කරන්න ඕන කියන එක පිළිබඳව අපි බොහොම පැහැදිලිව ඔයාලට ඉගෙන ගන්න මේ ස්ලයිඩ්ස් කීපයක් තුලින් ඉදිරිපත් කරලා තියෙනවා. අපි බලමු මුල්ම ස්ලයිඩ් එකට යමු. ඒකේ කොයි විදිහටද මූල්‍ය පහසුකම් ලබා දෙන්න තීරණය කරන්නේ කියලා. රයිට්. ණය ලබා දීම. එහෙමත් නැත්නම් මූල්‍ය පහසුකම් ලබා දීම, ණය ලබා දීම. සුද්ධ මූල්‍ය සේවාවක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා කියලා මම මීට ඉහත ඔයාලට හඳුන්වලා තියෙනවා. එකක් තමයි ක්‍රෙඩිට් කියන සර්විස් එක. ඊළඟ එක තමයි, ඒ කියන්නේ ක්‍රෙඩිට් සර්විස් කියන්නේ ණය ලබා දීම. ඊළඟ සර්විස් එක තමයි ක්‍රෙඩිට් ප්ලස් සර්විස් එක. මූල්‍ය නොවන සේවාවන්. ණය ලබා දීමට අමතරව සිදු කරන සේවාවන් මොනවද කියන එක. ඉතින් මේ සේවාවන් දෙක සුද්ධ මූල්‍ය සේවාවේ හමු වෙන ආකාර ස්ථාන දෙක වෙනස්. නමුත් මේ ආකාර දෙක තමයි සුද්ධ මූල්‍ය සේවාවේ සම්පූර්ණ කතාන්දරය තුල ගැබ් වෙලා තියෙන්නේ. ඉතින් මේ ගැබ් වෙලා තියෙන කතාන්දරේ අපි මීට ඉහත කතා කරා මූල්‍ය නොවන සේවාවන් කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ, ඒවා කොයි අවස්ථාවලද ක්‍රියාත්මක වෙන්නේ කියන එක අපි ඉදිරියේදීත් කතා කරනවා. ඒ සම්බන්ධයෙන් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ණය ලබා දීම සම්බන්ධයෙන්. ඉතින් ණය ලබා දීමේ සම්බන්ධයෙන් කතා කරනකොට මේක තමයි මයික්‍රෝ ෆයිනෑන්ස් වල හાર્ට් එක වාගේ තියෙන්නේ. ඒකට හේතුව තමයි ආයතනයක් ඉදිරියට යනවද, පාරිභෝගිකයා සංවර්ධනය වෙනවද, පාරිභෝගිකයා නැති වෙනවද කියන එක තීරණය වෙන්නේ මෙන්න මේ ණය ලබා දීම තුල. ඉතින් මේ විෂය සම්බන්ධයෙන් අත්දැකීමක් ගන්න, මේ විෂය සම්බන්ධයෙන් දැනුමක් ලබා ගන්න උත්සාහ කරන, මේ විෂය සම්බන්ධයෙන් අධ්‍යයනය කරන අය වැඩිපුර අවධානයක් යොමු කළ යුතුයි ණය ලබා දීම කියන එකත් එක්ක. ඒකට හේතුව තමයි මේ ණය ලබා දීමත් එක්ක තමයි තීරණය වෙන්නේ ඉදිරි සියලුම කටයුතු. ඒ හින්දා සුද්ධ මූල්‍ය සේවාවේදීත් ණය ලබා දීම ඉතාමත් ක්‍රමවත් ආකාරයකට සිද්ධ කරන්න ඕනේ. ඒ ක්‍රමවත් ආකාරයට සිද්ධ කරන්න ඕනේ කියන්නේ අපි පාරිභෝගිකයා ආරක්ෂා වෙන විදිහටත්, තමන්ගේ ආයතනය ආරක්ෂා වෙන විදිහටත්, පාරිභෝගිකයාගේ ව්‍යාපාරය සංවර්ධනය වෙන විදිහටත්, තමන්ගේ ආයතනය සංවර්ධනය වෙන විදිහටත් මේ මූල්‍ය පහසුකම් ලබා දෙන්න ඕනේ. මේ මූල්‍ය පහසුකම් ලබා දීමේ ක්‍රමවත් වැඩපිළිවෙලක් අතීතයේ ඉඳලා ක්‍රියාත්මක වුණා. මම නැවතත් කියන්නේ මේ තත්ත්වයට හේතුව තමයි මේ අර මූල්‍ය පහසුකම් ලබා දීලා ආයතනයක ප්‍රොෆිට් එක ගැනම හිතලා පටන් ගත්ත සුද්ධ මූල්‍ය රයිට්. සාමාන්‍යයෙන් ණය ලබා දීමක් කියපුවාම ඕනෑම පුද්ගලයෙක්ට ණය ලබා දෙන්න මොනවා හරි ඩොකියුමන්ට්ස් ඕන වෙනවා. බොහොම පැහැදිලිව ඉස්සර ඉඳලාම පොලියට සල්ලි දුන්නත් ලියුමක් අස්සම් කරගන්නවා. එහෙමත් නැත්නම් මොනවා හරි භාණ්ඩයක් හරි තියාගන්නවා. ඒ වගේ තමයි මේ සුද්ධ මූල්‍ය සේවාවේ හොඳම දේ තමයි අපි මොනම හේතුවකටවත් සුරෙකුම් ලබා ගන්නේ නැහැ. ඒ හින්දා
අපිට මේ පුද්ගලයා තුල සම්පූර්ණ විස්තරයක් අපිට අවශ්‍ය වෙනවා. සුරකුමක් ගන්නෙ නැති හින්දා පුද්ගලයා තුල සම්පූර්ණ තොරතුරු විස්තරයක් අපිට අවශ්‍ය වෙනවා මේ පුද්ගලයාට ණය ලබා දෙන්න. එතකොට අපේ ෆීල්ඩ් එක්සිකියුටිව් කෙනෙක් එහෙමත් නැත්නම් ශ්‍රේෂ්ඨ නිලධාරියෙක් ශ්‍රේෂ්ඨ ෆීල්ඩ් ඔෆිසර් කෙනෙක් ඉස්සල්ලාම මේ වාගේ අර අපි මූල්‍ය නොවන සේවාවන් ටික කරලා ඉවරනාට පස්සේ දැන් මෙන්න මේ ව්‍යාපාරිකයාගේ බිස්නස් එක ඩෙවලොප් කරගන්න ණය ඕනි. ණයක් දෙන්න ඕනි. ඒ ණය දෙන්න නම් ඔව් මේක දැනුවත් කරලා මේක කොහොමද වෙන්නේ කියන එක පිළිබඳ අවබෝධයක් ලබා දීලා ණය ලබා දීමේදී ඉස්සෙල්ලාම අපි අයදුම්පතක් ලබා දෙනවා. සාමාන්‍ය ක්‍රමය තමයි අයදුම්පතක් ලබා දෙන්න ණය ලබා ගන්න සුදුසු පුද්ගලයෙක් මේ වෙනකොට මේ පුද්ගලය පිළිබඳව ලොකු අවබෝධයක් තියෙනවා අපේ ෆීල්ඩ් ඔෆිසර්ට. එමත් නැත්නම් ශ්‍රේෂ්ඨ සංවර්ධන නිලධාරියට මේ පිළිබඳව අවබෝධයක් තියෙනවා. ඒතකොට මේ අවබෝධයත් එක්ක අපි උත්සාහ කරනවා අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රේෂ්ඨ නිලධාරියට යම් ප්ලෑන් එකක් ඇතුව මේ අයදුම්පත ලබා දෙන්න පුළුවන් කියලා. අපි අයදුම්පතක් ලබා දෙනවා සාමාන්‍යයෙන් අපේ කස්ටමර්ස්ලාට. ඉතින් බොහොම තේරුම් ගන්න ඕන දෙයක් තමයි බැංකුවකින් ණයක් ගන්න ගියපම ඇප්ලිකේෂන් එක පුරවාගෙන ඉන්නේ අපේ ඒ සමාජිකයා එහෙම නැත්නම් පාරිභෝගිකයා. හැබැයි අපි කටයුතු කරන්නේ දැනුම සහ ආකල්ප සාක්ෂරතාවයන් ටිකක් අඩු මට්ටමක ඉන්න පුද්ගලයෝ එක්ක හින්දා අයදුම්පත ලබා දීම ගොඩාක් වෙලාවට ඉස්සර කරේ ඒ මධ්‍යස්ථානයේ නායිකාව හරි නායකයා හරි හැම කෙනාගේම අයදුම්පත පිල් කළා මේ මධ්‍යස්ථාන සමාජිකාව මගින් අස්සනක් අරගෙන ගෙනල්ලා දෙන එක තමයි. ඒකත් මේ 2003 ඉඳලා සම්පූර්ණයෙන් වෙනස් වුණා. ඉංග්‍රීසි මාධ්‍ය ඇප්ලිකේෂන් එකක් ආවේ ඒක පරිගණකගත කරන්න පහසු හින්දා ඊට පස්සේ ඒවා ෆීල්ඩ් ඔෆිසර්ම ෆීල් කරලා අර සමාජිකයන්ගෙන් අස්සන ගන්නවා. මේක 100% නිවැරදි ක්‍රමයක් නෙවෙයි. 100%ක්ම නිවැරදි ක්‍රමයක් නෙවෙයි. නමුත් මේකත් පිළිගන්න පුළුවන්. හැබැයි මොහු අස්සම් කළ යෝජනාවලියක් අස්සම් කළ ඉල්ලීමක් කළා තියෙනවා ණය මුදලක් ඕනි කියලා අපෙන්. ඕක තවත් හරි ලස්සනට සිද්ධ වෙනවා නම් ඔහුගේ අත්තකුරෙන්ම ලියලා ඔහුම අස්සම් කළා දෙනවා නම් තමයි 100%ක් නිවැරදි. නමුත් සාක්ෂරතාවයේ ඒ වගේ දේවල් සම්බන්ධයෙන් ගැටලු තියෙන හින්දා විශේෂයෙන් ඉංග්‍රීසි මාධ්‍ය පාවිච්චි කරන්න ඕනේ හින්දා ගොඩක් කලාවට මේක සිද්ධ වෙන්නේ අපේ ඔෆිසර් කෙනෙක් අතින්මයි. හැබැයි මොනවා හරි වෙලාවක පුළුවන් නම් මේක කස්ටමර්ට පුළුවන් එමත් නැත්නම් පාරිභෝගිකයාට පිල් කරගන්න පුළුවන් නම් ඒක තමයි ඕනෑම දෙයක නීත්‍යානුකූලව බලංගුභාවයක් ඇති වෙන්නේ. මේක හොඳින් තේරුම් ගත යුතුයි ශ්‍රේෂ්ඨ නිලධාරියෙක්. ඔබ දැනට සිටින සමාගමේ දැනට දන්න සමාගම් වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිද්ධ වෙනවා නම් එක්සිකියුටිව්ම නම් මේවා කරන්නේ කොච්චර අස්සම් කරත් 100%ක් නිවැරදි නෑ. බොහොම තර්කානුකූලව මම ඉදිරිපත් කරනවා මේ කතාව 100%ක් නිවැරදි නෑ. යම් නිවැරදිතාවයක් තියෙනවා 100%ක් නිවැරදි නැහැ. ඊට පස්සේ අයදුම්පත ලබා දුන්නට පස්සේ මේකත් මම කියන්න ඕන නැත්නම් 1995 ඉඳලා 2003 විතර වෙනකන් තිබුණා මේ ව්‍යාපාරිකයාට අපි දුන්නනේ ව්‍යාපාර සංවර්ධන පුහුණුවක්. ඒ ව්‍යාපාර සංවර්ධන පුහුණුවෙන් ඔහු හදනවා මගේ ව්‍යාපාරය සංවර්ධනය කරන්නේ කොහොමද කියන ප්ලෑන් එක. ඔහු එක සාකච්ඡා කරලා හදනවා. අන්න ඒ ප්ලෑන් එක ප්‍රොපෝසල් එකක් විදිහට ඉදිරිපත් කරන්න ඕනි. අපි බලමු කොයි විදිහටද ඒක ක්‍රියාත්මක වෙන්නේ කියලා. එහෙමනම් අයදුම්පත ලබා දුන්නට පස්සේ අයදුම්පත පිළිවෙල කරාට පස්සේ නිවැරදි සුද්ධ මූල්‍ය සේවාවේ මොහමඩ් යුනුස් මහත්මයා ඉදිරිපත් කරපු සුද්ධ මූල්‍ය සේවාවේ
ඒක විකෘති කරපු අය ඉදිරිපත් කරපු සුද්ධ මූල්‍ය සේවාවල නෙවෙයි. මොහමඩ් යුනිස් මහත්මයා ඉදිරිපත් කරපු සුද්ධ මූල්‍ය සේවාවේ ණය ලබා දීමට අයදුම්පත ලබා දුන්නාට පසු සමාජිකයා විසින් එහෙම නැත්නම් පාරිභෝගිකයා විසින් ව්‍යාපාර සංවර්ධන සැලසුමක් එහෙමත් නැත්නම් ව්‍යාපාර වාර්තාවක් ඉදිරිපත් කරනවා පොඩි තමන්ගේ ලබා ගන්න සුද්ධ මූල්‍ය ආයතනයේට. අද මොකුත්ම නැහැ. සමාජිකයා ඉදිරිපත් කළ යුත්තේ අයදුම්පතත් එක්ක තමන්ගේ ඩෙන්ටිටි කාඩ් කොපි දෙකයි කොපි 3යි නෝනගේ ඩෙන්ටිටි කාඩ් කොපියයි අපකාරුන්ගේ ඩෙන්ටිටි කාඩ් කොපි දෙකයි විතරයි. ඒක සිද්ධ වෙන්නේ මේ ලංකාවේ. ඒක සිද්ධ වෙන්නේ මේ ලංකාවේ. අනිත් රටවල් වල මේ හැඳුනුම්පත් කොපි නැතත් ව්‍යාපාර සංවර්ධන ප්‍රොපෝසල් එක අත්‍යවශ්‍ය සාධකයක් කරලා තියෙනවා. විශේෂයෙන් තායිලන්තයේම පුද්ගලයා පිළිබඳව හොඳට අවබෝධයක් තියෙනවා ඒ ක්‍රෙඩිට් යුනියන් එකේ. එතකොට එයාගේ ඩෙන්ටිටි කාඩ් කොපි තියෙනවා, එයාගේ පදිංචි ජාතික විස්තර ඔක්කොම තියෙනවා. එයා ලෝන් එකක් ගන්න නම් එන්නේ එයාගේ ප්‍රොපෝසල් එක අරගෙන. අපි බලමු ප්‍රොපෝසල් එක සම්බන්ධයෙන් ඊළඟ ස්ලයිඩ් එකේ මොනවද කතා කරන්න කියලා. ව්‍යාපාර වාර්තාවක් සකස් කිරීම. මේකේ මාතෘකාව. ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල්. මොකද්ද මේ ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකක් කියන්නේ? ලෝන් එකක් ගන්නකොට ගොඩාක් වෙලාවට තියෙන්නේ සුද්ධ මූල්‍ය සේවාවේ ගොඩාක් වෙලාවට දැනට ලංකාවේ පාවිච්චි කරන්නේ එයාගේ බිස්නස් එක මොකද්ද? බිස්නස් එකේ එයාගේ දායකත්වය මොකද්ද? කියනවා මොනවත් බලන්නේ අපිට දෙන්න පුළුවන් මෙන්න 25000යි නම් 25000යි තමයි ලෝන් එක. හැම කෙනාටම ඒ සෙන්ටර් එකේ ඉන්න හැම කෙනාටම 25000යි. ඒ ස්ටේජ් එකේ පළවෙනි ස්ටේජ් එකේ 25000යි, දෙවෙනි ස්ටේජ් එකේ 50000යි එහෙම. හැබැයි පළවෙනි ස්ටේජ් එකේ මේ සුළු ව්‍යාපාරය ආරම්භ කරන්න ඕන නැත්තේ 15000යි. 25000යි නෙවෙයි. එහෙනම් 15000යි තමයි යාට ණය මුදල් ලබා දෙන්න. මෙන්න මේ 15000 අත්‍යවශ්‍යතාවය පෙන්වන්න කොහොමද මම බඩු අලෙවි කරන්නේ? කොහොමද මං අමුද්‍රව්‍ය සම්පාදනය කරගන්නේ? මට මේ එක යුනිට් එකක් හදන්න කොච්චර කොස්ට් එකක් යනවද? මම මේ කොස්ට් එකත් එක්ක මගේ පඩිනඩි කොච්චරක්ද? විදුලි බිල කොච්චරක්ද? ජල බිල්පත කොච්චරක්ද? කියන ඇනලයිස් එකත් එක්ක මෙන්න මේ වාර්තාවක් තියෙනවා ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක කියලා. ඉතින් මේ ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකත් අරගෙන තමයි ෆීල්ඩ් ඔෆිසර් කවුරු හරි තීරණය කරන්නේ මෙයාට දෙන්න ඕනේ ණය මුදල මොකද්ද කියන එක. එහෙම නැතුව එයා ඉල්ලන්නේ මෙච්චරයි අපිට දෙන්න පුළුවන් මෙච්චරයි කියලා ඒක දෙන එක ඒ දෙන වැරදි ක්‍රමවේදයේ හින්දා තමයි අර මන් නිරන්තරයෙන් කියන්නේ ලංකාවේ සුද්ධ මූල්‍ය සේවාවේ ජනවාරි 1 වෙනිදා ව්‍යාපාර 100ක් පටන් ගත්තොත් දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට 105 දක්වා ඒක අඩු වෙනවා. ඒ හින්දා නිවැරදිව මේ ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් අවධානයක් යොමු කරන කෙනෙක් ඉන්නවා නම් නිවැරදිව මේ ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් අධ්‍යයනය කළ රැකියාවට එන්න ඉන්න කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් කළ යුත්තේ මේ ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එහෙමත් නැත්නම් ව්‍යාපාර සැලසුමක් පිළිබඳව අවබෝධයක් ලබා දෙන්න ඕනේ අපේ පාරිභෝගිකයට. මෙන්න මේ ව්‍යාපාර සැලසුම සකස් කිරීම අවබෝධ කරගත්තට පස්සේ අපි යනවා පෙර විපරම් සහ පසු විපරම් කියන කොටස් දෙකට. ඉතින් අපි බලමු අද දවසේ මම හිතන්නේ පසු විපරම් කියන කොටස සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න අපහසුයි. පෙර විපරම් සම්බන්ධයෙන් කොටස සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම තමයි සිද්ධ වෙන්නේ. අපි බලමු කොයි ආකාරයකටද ව්‍යාපාරයක පෙර විපරමක් කරන්න කියලා ඊළඟ ස්ලයිඩ් එකේ. හරි. පෙර විපරම් කිරීම. මේ පෙර විපරම් කිරීම කියන එක මොකද්ද පෙර විපරම් කියන්නේ? කුමක් හෝ කාර්යයක් කරන්න ඉස්සරලා ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න එක, ඒ පිළිබඳව විපරම් කරලා බලන එක. මොකද්ද කොහොමද තත්ත්වය කියන එක. ඉතින් ණය ලබා දෙනකොටත් ඇත්තටම අපි සාකච්ඡා කරලා බලන්න ඕනේ මොනවාරි ණය මුදලක් ලබා දෙනකොට මෙයාගේ තත්ත්වය කොහොමද, මෙයා කොයි වගේ පුද්ගලයෙක්ද, මෙයා මොන වගේ පුද්ගලයෙක්ද, කොයි වගේද හැසිරීම, මේ වගේ දේවල් පිළිබඳව අවබෝධයක් ලබා ගන්න ඕනේ. හැබැයි පුද්ගලයා පිළිබඳව යම් කිසි අවබෝධයක් අපි අර ඉදිරි මීට පෙර කරපු පුහුණු වැඩසටහන් සහ දැනුවත් කිරීම මේ වාගේ තුල අපිට පුද්ගලයා පිළිබඳව අවබෝධයක් තියෙනවා.
නමුත් මේ පුද්ගලයා කරන ව්‍යාපාරය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න තමයි අපි ව්‍යාපාරය පෙරවිපරම් කරන්නේ. එතකොට මේ සඳහා අපි පාවිච්චි කරනවා පෙරවිපරම් කරන්න විවිධ තාක්ෂණික ක්‍රම පාවිච්චි කරනවා ශුද්‍ර මූල්‍ය සේවාවට අදාළව. ඉතින් අපි මේකේ පළවෙනි ක්‍රමවේදයේ විදිහට පාවිච්චි කරන්නේ මේ මධ්‍යස්ථානයේ නායිකාවත් මේ කණ්ඩායමින් අනෙත් සමාජිකයෝ දෙන්නත් එක්ක තමයි ඉස්සලා මෙයාගේ ව්‍යාපාරය බලන්න යන්නේ. සමහරවිට මේ ව්‍යාපාරය වෙනම තැනක තියෙන්නත් පුළුවන්. සමහරවිට මේ ව්‍යාපාරේ ගෙදරයි ඒ කියන්නේ පදිංචි ස්ථානයේම තියෙන්නත් පුළුවන්. අපි හිතමු මේ ව්‍යාපාරය ගොඩාක් කලාවට තියෙන පදිංචි ස්ථානයේමනේ මෙතන කියලා. එතකොට ශේෂ්ත්‍ර නිලධාරියෙක් එමත් නැත්නම් පුද්ගලයෙක් මෙතෙන්ට ප්‍රවේශ වෙනවා නම් ඉස්සල්ලාම බලන්න ඕනේ ඔහුගේ ගෙදරට යන්න ඉස්සරින් ඔහුගේ ගෙදර ප්‍රවේශය. ඒකට හේතුව තමයි ගොඩාක් වෙලාවට ව්‍යාපාර කරන මේ වාගේ පුද්ගලයෝ ගේ ගෙදරට යනකොට අපිට දකින්න පුළුවන් නම් ගෙදර වැටක් ගහලා තියෙනවා. ද්විතීක අවශ්‍යතා සපුරාගෙන තියෙනවා. ඒ කියන්නේ මේ ආරක්ෂණ අවශ්‍යතා සපුරාගෙන තියෙනවා. ඒ කියන්නේ මේ සමාජයත් එක්ක මූ වෙන පුද්ගලයෙක් ගේට්ටුවක් දාලා තියෙනවා. මේ පුද්ගලයා මේ ගොඩාක් වෙලාවට මේ ආරක්ෂණ අවශ්‍යතා තමන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙන කෙනෙක්. ඒ කියන්නේ මේ යුද්ධයක් එනවා ඒ වගේ ආරක්ෂාවක් නෙවෙයි පුද්ගලයා තුළ වෙනම ආරක්ෂාවක් තියෙනවා. ඒ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙන පුද්ගලෙක් තමයි ගෙදරට ගේට්ටුවක් දාන්නේ. වැටක් ගහන්නේ. පැහැදිලිද? මල් පැල ටිකක් හිටවලා තියෙන්නේ. ලස්සනට නිර්මාණශීලී චින්තනයට කැමති පුද්ගලයෙක්. තේරුණාද? ඊළඟට මිදුල අතුපතු ගාලා ගෙදරට යන පාර හරියට මේ එක්ක බ්ලොක් ගල් අල්ලලා එමත් නැත්නම් වැලි දාලා මොනවා හරි ඒ ක්‍රමවේදයකට දාලා තින්නේ. මෙන්න මේ ක්‍රමවේද ටික අඩංගු නම් ඒකේ මෙහෙම එකක් තියෙනවා. ගේට්ටුව ලීද එමත් නැත්නම් ගේට්ටුව යකඩද එමත් නැත්නම් ලී පොළු දාලාද කියලා ඒවලත් එක්ක ලකුණු ප්‍රමාණය වෙනවා. තාප්පයක්ද ගහලා තියෙන්නේ. මෙන්න මේ පිළිබඳව අවබෝධයක් යොදන්න. ඒකෙදි සමස්ත දෙන ලකුණු ප්‍රමාණයෙන් ව්‍යාපාරිකයාට සමස්ත දෙන ලකුණු මේක PPI එකම නෙවෙයි. PPI එකම නෙවෙයි මේක. බොහොම පැහැදිලිව තේරුම් ගන්න PPI එකම නෙවෙයි. සමස්ත දෙන ලකුණු ප්‍රමාණයෙන් 110ක් මේ කටයුතු ක්‍රියාත්මක නිසියාකාරව ක්‍රියාත්මක වෙලා තියෙනවා නම් දෙන්න පුළුවන්. පුද්ගලයෙක්ගේ 110ක්. මේක අපි කැම්පයර් ඇනලයිස් එකෙත් කියනවා මේක 110ක් මෙතෙන්ට දෙන්න ඕනි කියලා. ඊළඟට ගෙදර පරිසරය බලන්න. ගෙදර සමහරලාට මේ උළු වහලා තියෙන්න පුළුවන්, සිමෙන්ති දාලා මේ තාඩු වහලා තියෙන්න පුළුවන්, ෂීට් වහලා තියෙන්න පුළුවන්. මේකත් අපිට හොඳ නිර්ණායකයක්. දැනට මේ ව්‍යාපාරිකයා ස්ථාවර ස්ථානයක ඉන්නේ. මෙන්න මේ ලෙවල් එකේ ව්‍යාපාරිකයෙක් දිහා බලන්නේ අපි දෙවෙනි තුන්වෙනි ණයදී. හැබැයි පළවෙනි ආරම්භයේ ණයදී ගොඩක් වෙලාවට පොල්ලතු වහලා තිබ්බත් දැන් නම් පොල්ලතු වහපු ගෙවල් නැහැ. තාඩු වහලා තිබ්බත් ෂීට් වහලා තිබ්බත් සිමෙන්ති දාලා තියෙනවා නම් කපරාදු කරලා තියෙනවා නම් ව්‍යාපාරය වෙනුවෙන් විශේෂ 110 එකතු වෙන්නේ ව්‍යාපාරය වෙනුවෙන් වෙනම පරිශ්‍රයක් ගෙදර වෙන් කරලා තියෙනවා. රූපලාවන්‍ය කරනවා නම්, රෙදි මහනවා නම්, රට ඉන්දියා පැකට් කරනවා නම්, මික්සර් පැකට් කරනවා නම්, බයිට් වර්ග හදනවා නම්, ඒ මොන දේ කරත් ව්‍යාපාරික ස්ථානයක් වෙනම තියෙන්න ඕනේ. මේ ගෙදර ව්‍යාපාරික ස්ථානයක් වෙනම තියනවා කියලා ඔබට පැහැදිලිව නිර්ණය කරන්න පුළුවන් නම් තව 120ක් මේ පුද්ගලයාට දෙන්න. තව 120ක් දෙන්න. දැන් 130යි. පැහැදිලිද? දැන් මේ ව්‍යාපාරය පෙරවිපරම් කරන්න අපි. ඊට පස්සේ බලන්න මේ ව්‍යාපාරිකයාට ව්‍යාපාරික ගති ලක්ෂණ තියෙනවද නැද්ද කියන එක අපි අර පුහුණු වැඩසටහන් වලින් ඉගෙන ගත්තා. දැනගත්තා. ව්‍යාපාර වාර්තාව සකස් කිරීමයි මෙතන සිද්ධ වෙන ක්‍රියාවලියයි
ගැලපෙනවද? ව්‍යාපාර වාර්තාවේ කියන මම මෙච්චර කරන්න යනවා. තා බඩු ටිකක් ගන්න ඕනේ. ඒ බඩු ගන්න මෙතන ස්ථානයේ ඇතිද? තියාගන්න. මේ බඩු මෙච්චර ප්‍රමාණයක් තියනවද? මෙයාගේ අලවිය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න ඊළඟට. අලවිය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න කියන එක මොකද්ද තීරණේ? ගෙනාපු බඩු වල විස්තර තියෙනවද? අමුද්‍රව්‍ය වල විස්තර තියෙනවද? අමුද්‍රව්‍ය නිමි ද්‍රව්‍ය බවට පත් කරලා අලෙවි කරපු විස්තර තියෙනවද? ඒවා මේ මාසෙන් දිනෙන් මේ දිනේට කියලා පොත්පත්වල තබාගෙන තියෙනවද? විවසායකයෙක්ගේ වඩාත් වැදගත් වටිනාම සාධකයේ තමයි ලේඛනගත කිරීමේ ක්‍රියාවලිය. මේ වෙනුවෙන් අපි එයාගේ සේල්ස් වල වෙනුවෙන් අපි 120ක ලකුණු ප්‍රමාණයක් වෙන් කරනවා. ඒ ලියලා තියෙන්නේ සර් එනකොට ලකුණු ටික ගන්න කියලා එදාමද කියලා බලන එකත් සේල්ස් නිලධාරිගේ හැකියාව. එහෙමත් නැත්නම් මෙයා දවසෙන් දවසට ලියලා තියනවා කියන එකත් හොයලා බලන්න පුළුවන් හොඳ සාධකයක්. පැහැදිලිද? right. අපි බලමු ඊළඟට. මොනවාද මේ ව්‍යාපාරයක මේ ලකුණු තුනම නම් දෙනවනේ 150ක් මේ ව්‍යාපාරිකයාට ව්‍යාපාරය සම්බන්ධයෙන් සැටිස් එක ඒ කියන්නේ මේ තෘප්තිමත් භාවයක් තියෙනවා සේල්ස් නිලධාරියාට 150. ඉතිරි 150 අඩංගු වෙන්නේ මේ ව්‍යාපාරයේ ප්‍රායෝගිකද? මේ ව්‍යාපාරයට ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද? මේ ව්‍යාපාරයට ආදේශක මොනවද තියෙන්නේ? මේ ව්‍යාපාරයේ පාරිභෝගිකයන් කොච්චර ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ ඉන්නවද? පැහැදිලිද? ඊළඟට තමන් ඉන්න අවස්ථාවේදී පාරිභෝගිකයෝ කී දෙනෙක් මොහු සමග කටයුතු කරාද? තමන් යනකොට බඩු ගන්න කී දෙනෙක් ආවද නැද්ද? පැහැදිලිද? ඊළඟ කොටස තමයි මේ 440යි දැන්. ඊළඟ කොටස තමයි මේ ව්‍යාපාරය කරලා ඉතිරි කරගත්තු මුදලක් පොතකාරික ඔයාරි තැන්පත් කරලා තියෙනවා. එහෙම නැත්නම් මේ ව්‍යාපාරය කරලා ලැබිච්ච ලාභය ගෙනාපු බඩු මොනවද? ආයෝජනය කරලා තියෙන්නේ කොයි ආකාරයකද කියන එකත් එක්ක බලලා අපිට මේ පුද්ගලයාට ලකුණු 100%ක් දෙන්න පුළුවන්. මේ ව්‍යාපාරයේ පෙරවිපරම් කිරීම කියන එක. පැහැදිලිද? මේ ලකුණු දෙන්නේ අතරම 200ෙන් දෙන්නේ. දැන් මේ 100 දීලා තියෙන්නේ ව්‍යාපාරයේ පෙරවිපරම් කිරීම. ඊළඟට අපි බලන්න ඕනේ මේ පුද්ගලයාගේ පවුල පෙරවිපරම් කිරීමෙන් පවුලේ නඩත්තු වියදම් ඒ වගේ දේවල් එක්ක කොයි ආකාරයකටද යන්නේ කියන එක අපි බලමු. ව්‍යාපාරිකයාගේ පවුලේ පෙරවිපරම් කටයුතු කිරීමෙන් කොයි ආකාරයකටද කරන්න කියන එක අපි ඊළඟ ස්ලයිඩ් එකේදී කතා කරමු. right. මෙතන ව්‍යාපාරිකයාගේ ගෙදර කපරාදු කරලා නැහැ. මම නිකන් ඒ හිතලම මම මේ කපරාදු කරලා නැති පින්තූරයක් දැම්මේ අතරම. පවුල පිළිබඳ පෙරවිපරම් කිරීම. අපි ව්‍යාපාරයක් කරන්නේ විශේෂයෙන් මේ ශුද්‍ර මූල්‍ය සේවාවේ යෙදিলা ඉන්න පාරිභෝගිකයෝ එමත් නැත්නම් ඒ ලෙවල් එකේ ඉන්න කස්ටමර්ස්ලා ව්‍යාපාරයක් කරන්නේ පළවෙනි අවශ්‍යතාවය තමයි තමන්ගේ මූලික අවශ්‍යතා ටික සපුරා ගන්න. ආහාර, නිවාස, ඇඳුම්, පැළඳුම්, සෞඛ්‍ය, අධ්‍යාපන මෙන්න මේ අවශ්‍යතා ටික සපුරා ගන්න තමයි මේ ව්‍යාපාරයක් කරන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ අර ලාභ අතන 100%ක් ගත්තම ලාභයක් එනවා, මේ ලාභත් එනවා, මේ ඉතිරිත් කරලා තියෙනවා, මේවත් ඔක්කොම කරලා තියෙනවා කියලා හිතාගත්තාම ඒ ඉතිරි කරපු මුදලින් ඒ ලාභ ලබාගත්තු මුදලින් තමයි මේ පවුල නඩත්තු වෙන්නේ. පවුලේ කී දෙනෙක් ඉන්නවද කියන එක ඉස්සෙල්ලාම අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. දැන් උදාහරණයක් විදිහට අම්මයි තාත්තයි විතරයි රැකියාවක් කරන්නේ, ළමයි 5 දෙනෙක් ඉන්නවා ඉගෙන ගන්න. 7 8 9 10 6 වසර. හොඳම වියදම් යන කාලයක ළමයි 5 දෙනෙක් ඉන්නේ. එතකොට ලාභය මෙයාලට ආහාර වියදම් වලට යනවා රුපියල් 12000ක් 13000ක් විතර.
අධ්‍යාපන වියදම් යනවා මාසෙකට රුපියල් 5000ක් විතර. සෞඛ්‍ය වියදම් වලට 2000ක් විතර යනවා. ඇඳුම් පැළඳුම් වලට තව රුපියල් 5000ක් විතර යනවා. ගමන් ගාස්තු තව රුපියල් 2000ක් විතර යනවා. මෙන්න මෙහෙම වලපුවාම තව කපරාදු කරගෙනත් නැහැ ගෙදර. මෙහෙම බලපුවාම අර ව්‍යාපාරයෙන් එන ලාභයෙන් 60% විතරම මේ පවුලට වියදම් යනවා නම් ඉතිරි 40% තමයි අපි දෙන ණය මුදලයි ගෙවණ්ඩයි ව්‍යාපාරයේ සංවර්ධනයටයි යොදවන්න වෙන්නේ. පැහැදිලිද? ඉතිරි 40% තමයි අපි දෙන ණය මුදල ගෙවණ්ඩයි ව්‍යාපාර සංවර්ධනයටයි යොදවන්න වෙන්නේ. ඒක හොඳ තත්ත්වයක් නෙවෙයි. එහෙම කපරාදු කරගෙන තියෙනවා නම් ගෙදර සිමෙන්ති දාලා තියෙනවා නම් ගෙදර හොඳට ස්ථිර වහලයක් තියෙනවා නම් හොඳ පුටු සෙට් ඒ වගේ දේවල් තියෙනවා නම් මෙයාගේ මූලික අවශ්‍යතාවල කොටසක් මෙයා කොයි මොන ක්‍රමයකට හරි සම්පූර්ණයෙන් සපුරාගෙන තියෙන්නේ. එතකොට මෙයාට තියෙන්නේ ළමයින්ට උගන්නාගෙන කාලා බීලා ඉන්න එක විතරයි. අන්න එහෙම තියෙනවා නම් අර 100ට මේ වියදම 60%ක් වුණාට කමක් නැහැ. ඉතිරි 140 යාලලා අපිට ණය මුදලක් ලබා දෙන්න පුළුවන්. මං කියපු එක පැහැදිලිද? මේ ව්‍යාපාරිකයා ව්‍යාපාරය කරන්නේ තමන්ගේ පවුලේ මූලික අවශ්‍යතා සපුරා ගන්න. ආහාර, නිවාස, ඇඳුම්, පැළඳුම්, අධ්‍යාපන, සෞඛ්‍ය මේ වාගේ දේවල්. ළමයි 3 දෙනෙක් හරි 4 දෙනෙක් හරි ඉන්න පවුලක අර ව්‍යාපාරයෙන් ලැබෙන වෙනත් කිසිම ආදායමක් නැහැ කියලා හිතලා ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම 60000යි නම් ඒ කියන්නේ ව්‍යාපාරයෙන් ලැබෙන සුද්ධ ලාභයේ මාසයකට 60000යි නම් ඒ 60000 ගෙනාවට පස්සේ ඒ 60000න් 60% මේ ගෙදර වියදම් යනවා නම් හැබැයි ගෙදර වියදම් කියන්නේ ඉගෙන ගන්න එකයි ඇඳුම් පැළඳුනුයි සෞඛ්‍යයි ආහාරයි විතරයි නම් නිවාස හදන්න ගෙවල් හදන්න මොනවත් ආයේ නැහැ මෙයාට ඔක්කොම කම්ප්ලීට් නම් මෙන්න මේ පුද්ගලයාට අර 140 දාලා 40 සලකා බලලා ණය මුදලක් ලබා දුන්නාට කමක් නැහැ. ඒ ණය මුදල බලන්න ඕනේ ඉතිරි වෙලා තියෙන 140න් 3න් එකක් නම් ණය මුදලේ වාරිකේ. ඉතිරි වෙලා තියෙන 140 අපි කියමුකෝ රුපියල් 30000යි කියලා. ණය මුදල අපි හිතමුකෝ ණය මුදලේ වාරිකේ රුපියල් 10000යි කියලා. එහෙනම් මෙයාට ණය මුදලක් දුන්නාට කමක් නැහැ. මම බොහොම සරලව කියපේක පැහැදිලිද? ඒ කියන්නේ ව්‍යාපාරයේ වියදනුයි පවුලේ වියදනුයි අයින් කරලා ණය වාරිකයත් අයින් කරාට පස්සේ තව අත ඉතිරියක් තියෙන ව්‍යාපාරයකට ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තාම 60000ක් තියෙනවා නම් 60000න් 140ක් අයින් කරා අපි ඉතිරි 60000න් 160ක් අයින් කරා ඉතිරි 140 ගත්තා. ඒ 140න් ණය වාරිකයේ 3න් එකක් වෙනවා නම් එයාට මේ ණය මුදල දුන්නාට කමන්නේ. මෙන්න මේවා පරීක්ෂා කරන්න තාක්ෂණික විග්‍රහයන් තියෙනවා. ඒකට කියනවා 4C's ක්‍රමය කියලා කියන එක. ඊළඟට කියනවා 5C's ක්‍රමය කියලා එකක් කියනවා. ඊළඟට කියනවා කැම්පාරි ක්‍රමය කියලා එකක් කියනවා. මම අද දවස් තුල මේ මාතෘකා තුන පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම අද දවස් තුල කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ව්‍යාපාරයේ පවුල පෙරවිපරම් කිරීම සහ ව්‍යාපාරයේ පෙරවිපරම් කිරීම කියන එක පිළිබඳව පමණයි. එතකොට ඔයාලට අවබෝධයක් එනවා ඉස්සලා අපි ව්‍යාපාරයක බිස්නස් එක ලෝන් එකක් දෙන්න ගිහිල්ලා මොනවද හිතන්නේ? මේ පුද්ගලයා පිළිවෙලකට ඉන්න මිනිස්සෙක්ද? මේ පුද්ගලයා ව්‍යාපාරයේ
උවමනාවෙන් අවශ්‍යතාවෙන් ලාභය උපයීමේ අරමුණින් කරන කෙනෙක්ද? ඊට අමතරව බලනවා අපි මෙයාගේ පවුලේ වියදම් මොනවද? මෙයා ළමයින්ගේ අධ්‍යාපනය කරේ වැඩි යොමුවක් දාලා තිනවද? සෞඛ්‍යය කරේ මේ වාගේ දේවල් පිළිබඳ විශ්ලේෂණය කළා සමාජ වැඩදායි පුද්ගලයෙක්ද කියන එක අවසානයේ තීරණය කරනවා අපි. සමාජ වැඩදායි ව්‍යවසායකයෙක්ද කියලා ඊළඟට තීරණය කරනවා. එහෙම තීරණය කළා ඉවර වෙලා අපි මේ පුද්ගලයාට ණය ලබා දීම සිද්ධ කරනවා. ඉතින් මෙන්න මේ කරුණු ටික තමයි අද දවසේ මේ ස්ලයිඩ්ස් කීපෙත් පාවිච්චි කරලා මම ඔයාලට කතා කරන්න ගත්තේ. අද දවසේ අපි මේ ස්ලයිඩ්ස් ටික පාවිච්චි කරේ ව්‍යාපාරයකට ණය දෙනකොට අපි මොනවද බලන්නේ කියන එක පිළිබඳව අවබෝධයක් ලබා දෙන්න. මේකේ තාක්ෂණික විග්‍රහය. එහෙමත් නැත්නම් මේවා අපි විග්‍රහ කරන ආකාර තියෙනවා. මේ රේෂියෝස් තියෙනවනේ මේ රේෂියෝස් තියෙනවනේ කියන එක ඒක මම හිතන්නේ මේ අද දවසේ මෙයාලත් එක්ක කතා කරපුවාම මේ එකම කතා කරොත් එහෙම ඔයාලට අවධානයට යොමු කරගන්න අපහසු වෙයි. අපි ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ පිළිබඳව මොනවද කියලා. ඉතින් එහෙමනම් ඊළඟ ස්ලයිඩ් එකට යන්න මත්තෙන් මම ඉල්ලීමක් කරනවා මේ ටික නැවත වරක් රිපීට් කරගන්න. මේ ටික රිපීට් කරලා අපි සාරාංශයක් විදිහට මේ විදිහට දක්වන්න පුළුවන් ඊළඟ ස්ලයිඩ්. හොඳයි අපි ස්ලයිඩ්ස් කීපයක් සාකච්ඡා කරා. සමහර වල විවිධ ගැටලු ඇති වෙන්න ඇති ඔයාලට ඒවා අධ්‍යයනය කරනකොට මම එකම මේ නැවත වතාවක් මේ සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් අවසාන වශයෙන් අද දවසේ තුල සාරාංශයක් විදිහට ගත්තොත් එහෙම පුද්ගලයෙකුට එහෙම නැත්නම් ශුද්ධ මූල්‍ය සේවාවේ යෙදලා ඉන්න අපේ සමාජිකයෙකුට ණය ලබා දීමේදී ප්‍රධාන සාධක දෙකක් විදිහට අපි ඒ පුද්ගලයා ඇනලයිස් කරන්න ඕනේ. එකක් තමයි ව්‍යාපාරයේ ඊළඟට ඒ පුද්ගලයාගේ පෞද්ගලික ජීවිතය පවුල. මේ දෙක ඇනලයිස් කරලා තමයි අපි මේ පුද්ගලයාට ණය මුදලක් ලබා දෙන්න පුළුවන්ද බැරිද කියන එක තීරණය කරන්නේ. මේ ඇනලයිස් කිරීම වලදී විවිධ ආයතන විවිධ නිර්ණායක පාවිච්චි කරනවා විවිධ රේෂියෝස් පාවිච්චි කරනවා. මේ පිළිබඳව මම අද දවසේ ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ඉදිරි සාකච්ඡා කළා. මම විශ්වාස කරනවා මේ අද දවස තුල මම කියන්න ගත්ත දේ පිළිබඳව ඔයාලට යම්කිසි අවබෝධයක් එන්න ඇති. ඒ අවබෝධය ලබා ගත්තොත් තමයි සාර්ථක ණය මුදලක් ලබා දීමට හැකියාව ලැබෙන නිලධාරියෙක් බවට පත් වෙන්නේ. ගොඩාක් වෙලාවට කියනවා මේ ටික බලන්න පුළුවන් නම් හරි ලේසි කියලා. නමුත් මම විශ්වාස කරනවා ඔයාලා ඒ වාගේ පටු විදියට මේ ගැන හිතන්නේ නැතුව ඩීප් එහෙම නැත්නම් ගැඹුරින් හිතයි මේ මොනවද අපි ඉස්සලා මේ පුද්ගලයා ගැන බලන්න ඕනේ කියන එක බලලා තමයි අපි අර තාක්ෂණික විග්‍රහයන් වලට යන්නේ. ඉතින් තාක්ෂණික විග්‍රහයන් වලට යන අපි ඊළඟ දවසේ තමයි ඒක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම විශ්වාස කරනවා ඔබ අද දවස තුල මා මේ කතා කරපු යම් දේවල් වලින් ඔබේ ජීවිතේට වටිනා දෙයක් ලබා ගන්න ඇති කියලා. ඒකයි පැහැදිලිවම රියල් මයික්‍රෝ ඇකඩමි වල අරමුණ. ඒකයි පැහැදිලිවම මේ වගේ YouTube channel එකක් කරන්න හේතුව. ඉතින් ඒ හින්දා හැම කෙනෙක්ටම මේක වැඩදායි වෙන්න ඇති කියලා විශ්වාස කරන ගමන් වැඩදායි වුණා නම් මාවත් සමග දිගින් දිගටම මේ කටයුත්තට සහභාගී වෙන්න ලෙස ඉල්ලා සිටිමින් අදට සමුගන්නවා රියල් මයික්‍රෝ ඇකඩමි YouTube නාලිකාව තුලින්.